මහසෑ වාර්ෂික වස්සාන පින්කම් මාලාව. घटिकार සෑරදුන් නමදින් අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. සුපින්නතුනි, ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මාළඹේ අමාවතුර පිටුකල මහමෙවුනාව භාවනාසපු සංචිත පරිශ්‍රයේ සිට බුදුපසේ බුදු අරහන්තක මහ විහාරය මේ පින්සාර වස්සාන සමයේ සංවිධානය කරන්නා වූ වස්සානීය සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහනේ අප දවසේදීත් බලාපොරොත්තු වන්නේ උතුම් ධර්ම කාරණා ආශ්‍රය කර ගනිමින් ඔබට උතුම් ධර්ම කාරණා මෙනවින් පෙන්වා දෙන්නට. ඉතින් අද මහමෙවුනාව භාවනාසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් බුදුපසේ බුදු අරහන්තක මහ විහාර පරිශ්‍රයට වැඩම ආවදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමින් වහන්සේව මම নমස්කාර පූර්වකව පිළිගන්නවා. අප අද සමසිත සතන් තුළ මෙත්සිත ඇති කරවන කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගත ඊටාම උතුම් ධර්ම කාරණයක් පිළිබඳව පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අප උත්සාහ කරන හැම කෙනෙක්ම ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නට. මේ ආර්ය ශ්‍රාවකයෙක් වන්නට යන ගමනේදී අප හැම කෙනෙක්ටම යම් යම් අවස්ථාවලදී විවිධාකාරී දේ හමුවේදී සමහරක් විට ඔබට ප්‍රියතාවයක් ඇති වෙන්නට පුළුවන්. තවත් විටක යම් කෙනෙක් කෙරෙහි අප්‍රියතාවයක් ඇති වෙන්නට පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අද දවසේදී අපට කරණීය මෙත්ත සූත්‍රය අන්තර්ගත ධර්ම කාරණාවක් ආශ්‍රය කරගනිමින් මේ කරුණු කාරණා මැනවින් පෙන්වා දෙන්නටයි සූදානම. ඊට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සූදුමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ 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 සුපින්නතුනි, අපි කතා කළේ ආර්ය ශ්‍රාවකයාගේ දඩබ්බර නැති ස්වභාවය ගැන. නොවේසේනම් අප්පගබ්බෝ කියන උතුම් ගුණය පිළිබඳව. අප අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ කුලේසු අන්නොකිත්තෝ කියන නොවේසේනම් දායක පවුල් කෙරෙහි ඇල්මක් නොදක්වන බව පිළිබඳවයි අප අද කරුණු කාරණා පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් අද මේ බුදුපසේ බුදු අරහන්තක විහාර පරිශ්‍රයට වැඩම ආවදාල මහමෙවුනාව භාවනාස්පවාසී පින්වත් ස්වාමීන් වහන්සේට මම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්ම කාරණා ආශ්‍රය කරගනිමින් මේ උතුම් ධර්ම කාරණා අපට මැනවින් පෙන්වා දෙන හැටියට සාදු සාදු සාදු. මාත් සමගම කියමු. නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම්
සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ සාදු. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ මේ කාල පරිච්ඡේදය තුල අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දෙවි මිනිසුන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සඳහන් වන කරණීය මෙත්ත සූත්‍රයයි ඔබ මේ වස්සාන සමයේ ශ්‍රවණය කළේ. අද අපට මාතෘකා විදිහට ලැබුණේ ඒ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන කුලේසු අනනුගිද්ධෝ කියන මාතෘකාවයි. මේ කාරණේදී අපි කෙටියෙන් නමුත් මේ දේශනාවට මුල් වූ කරුණු සිහිපත් කරගන්නට ඕනි. විශේෂයෙන්ම මේ ලෝකයාට දුර්ලභ දෙයක් තමයි ශාස්ත්‍රු සම්පත්තිය. ශාස්ත්‍රු සම්පත්තිය කියන්නේ පින්නතුනි, යම් මිනිසෙකුට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේව දෑහින් දකින්ට ලැබීම. බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම ධර්මය ශ්‍රවණය කරන්ට ලැබීම. මේක මේ ලෝකයේ දෙවියන්ට, බඹුන්ට, මිනිස්යන්ට සම්පත්තියක්. ඒ බුදුරජාණන් වහන්සේව දෑසින් දැකලා ඒ ධර්මය අහන්ට ලැබුණොත් මේ ලෝකයේ මහා වෙනස්කම් බොහෝමයක් හටගන්නවා. මේ කරුණ නිසායි කියා හිටි ඉස්සර මිනිස්සු සතර අපායේ දොරටු වැහෙනවාය කියලා. එකක් තමයි බුදුරජාණන් වහන්සේව දකින්ට ලැබුණොත්, ඒ ධර්මය අහන්ට ලැබුණොත් මේ ලෝකේ අපහැදුණු අයගේ සිත් පහදිනවා. පැහැදුණු අයගේ වඩා පැහැදීම පිණිස හේතු වෙනවා. ඔබ දන්නවා ආලවක යකු බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලාද හිටියේ? පැහැදිලාද? නෑ නේද? අපහැදුණු යකු පැහැදුන්නේ නැද්ද? පැහැදුනා. සෝතාපන්න වුණා. අඟුලිමාල පැහැදිලාද හිටියේ? නෑ. අඟුලිමාල බුදුරජාණන් වහන්සේ ධර්මය අවසානයේ පැහැදුනද නැද්ද? පැහැදුනා. ඒතකොට දෙවියන් බඹුන් සිටියා මානින් යුතුව තථාගතයන් වහන්සේ ගැන පැහැදීමේ නොපිහිටි. නමුත් ශාස්ත්‍රු සම්පත්තිය නිසාම පැහැදීමටපත් වුණා. පැහැදීමටපත් වෙලා සතර අපායන් අත් මිදුණා. බුදුරජාණන් වහන්සේ ධර්මානව වැඩ සිටිද්දී ඒ භික්ෂු කණ්ඩායම තීරණය කළේ හිමාල ප්‍රදේශයට අයිති එක්තරා කොටසකට වඩින්න. ඒ ස්වාමීන් වහන්සේලා වැඩියා. මේ ස්වාමීන් වහන්සේලා ඊටාම සිල්වන්තයි, ඊටාම ගුණවන්තයි, ඊටාම සත්පුරුෂයි. පාපයන් බැහැර කිරීමේ අදහසිනුයි හිමාල වනයේට පිට වුණේ. දේවතාවියන්ට, වෘක්ෂයන්ට අධිග්‍රහිත දේවතාවියන්ට, දෙවිවරුන්ට ඒ වෘක්ෂයන්ට අධිග්‍රහිත වීන්ට බැරුව ගියා මේ භික්ෂූන්ගේ සීල තේජස නිසා. වෘක්ෂයන්ගින් බිමට බැස්ස දරුවොත් එක්ක අද යාවි හෙට යාවි කියලා බලාගෙන හිටියා. ස්වාමින් වහන්සේලාට ගොදුරුගම බොහොම ළඟයි. පිණ්ඩපාත කරගන්න පුළුවන්.
පරිසරයත් සුන්දරයි. සිත ඇලෙනවා. එහෙනම් ඒ භූමිය ජය භූමියක්. දෙවිවරු බලාගෙන ඉන්නවා වඩින පෙනුමක් පේන්න නැහැ. ඉවර දෙවිවරු කල්පනා කළා ස්වාමින් වහන්සේලව බලින් හෝ බැහැර කරන්න. මේ අදහසින් අර දේවතාවිය මොකද කරන්න ගත්තේ? බියකරු රූප පෙන්වන්නට ගත්තා. එහෙනම් අපිට පේනවා යක්ෂා මිනිස්සු විතරක් නෙවෙයි සමහර විට දෙවිවරුත් එහෙම කටයුතු කරපු අවස්ථා තිබිලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා මේ ගැන කතා කළේ නෑ. නමුත් එක්තරා අවස්ථාවක අනිත් භික්ෂුන් වහන්සේලාගෙන් විමසා හිටියා මෙතන හිටපු නායක ස්වාමීන් වහන්සේ. ඒතකොට මේ සිද්ධිය හෙළිදරව් වුණා. පස්සේ මේ ප්‍රදේශය අත්හැරලා නැවත බුදුරජාණන් වහන්සේ කරා පැමිණුණා. බුදුරජාණන් වහන්සේට කරුණ කිව්වා. බුදුරජාණන් වහන්සේ දඹදිව තලයේ සිසාරා බැලුවා මේ භික්ෂූන්ගේ ජය භූමිය කොතනද? බුදුරජාණන් වහන්සේ දකින්නේ අර හිමාලයේ අර ප්‍රදේශයමයි. දෙවියන්ටත් මිනිස්යන්ටත් මහත් වූ කරුණාව ඇති. අපහැදිනු වූවන්ගේ සිත් පහදවන්නා වූ, පැහැදුණු අයගේ සිත් වඩාත් පහදවන්නා වූ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපගේ සම්මා සම්බුදු රජුන් අවවාද කළා නැවත මේ ප්‍රදේශයට යන්නට. ඒ යන ගමනේදී බුදුරජාණන් වහන්සේ ආරක්ෂක පිරිත කියා දුන්නා. ආරක්ෂාව කියන්නේ රැකවරණයයි. රැකියාව කියන්නේ රැකෙනදී. රක්ෂාව කියන්නේ ආරක්ෂා වෙනදී කියන එකයි. එතකොට මේ ස්වාමින් වහන්සේලාට මේ සියලු බාධා ජය අරගෙන තමන්ගේ ඉලක්කය කරා යන ගමන සලස්වා ගන්නට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළ බුදු වදනයි කරණීය මෙත්ත සූත්‍රය. මේ කරණීය මෙත්ත සූත්‍රයේදී ඔබ බොහෝ කරුණු ඉගෙන ගන්නට ඇති. ඒ තමයි කුසලයේ දක්ෂ අර්ථයේ දක්ෂ කෙනෙක් තමන්ගේ ජීවිතය උපදවගත යුතුයි. නිවන කරා යද්දී මේ අංග. ඒ තමයි සක්කෝ හැකි කෙනෙක් වෙන්න ඕනේ, දක්ෂ කෙනෙක් වෙන්නට ඕනේ. කොමකටද මේ කුසල් දහම් උපදව ගන්නට? ඒකින උජූච ඒ කියන්නේ ඍජු කෙනෙක් වෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන කුසලයේ වෙතටම යොමු වෙච්ච සිතක් තිබිය යුතුයි. ඒ වගේම සූජූච වඩාත් අවංක කෙනෙක් වෙන්නට ඕනි. ඒ වගේම තමයි සුවචෝ කීකරු කෙනෙක් වෙන්න ඕනි. මෘදු ගති ගුණ තියෙන කෙනෙක් වෙන්න ඕනි. නිහතමානී කෙනෙක් වෙන්න ඕනි. ඒ වගේම ලැබුණ දෙයින් සතුටු වෙන කෙනෙක් වෙන්නට ඕනි. ඒ වගේම පහස්වින් පෝෂණය කරන්න පුළුවන් භික්ෂුවක් වෙන්නට ඕනි. ඒ වගේම තමයි වැඩ කටයුතු අඩු කෙනෙක් වෙන්නට ඕනි. ඒ වගේම තමයි සැහැල්ලු පැවැත්මකින් යුතු වෙන්නට ඕනේ. නීවරණ බැහැර කරලා හිත තැම්පත් කරගෙන ධර්මයට යොමු වෙච්ච සිතක් උපදව ගන්නට ඕනේ. ඒ වගේම ඇස කන සංවර කර ගන්නට ඕනේ. ඒ වගේම තමයි දක්ෂ ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි දැඩි ගති නැති හිතුවක්කාර ගති බැහැර කරන කෙනෙක් වෙන්නට ඕනේ. මෙන්න මේ ගුණයන් උපදවගෙනයි පින්වතුනි සකල ලෝක සත්වයන්ට අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ මෙත් සිත පතුරවන්නට කියලා ඒ භික්ෂුන් වහන්සේලාට අවවාද කළේ. මේ ගුණයන් ඇති කර ගන්න අතරම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මාර්ගයේ හැසිරෙන භික්ෂුවකට බාධා පිණිස පවතින දෙයකින් වෙන් වෙලා තමන්ගේ සිත ආරක්ෂා කරගන්න. ඒ තමයි මොකක්ද? කුලේසු අනනුගිද්දෝ. කුලේසු කිවි කුලයන්හි. ගිද්දෝ කියන්නේ ඇලීමටයි. අනනුගිද්දෝ කිව්වේ නොඇලීමටයි. එහෙනම් මේ භික්ෂුව තමන්ගේ පැවිදි ජීවිතය ගත කරද්දී තමන්ගේ අරහත් මාර්ගය පුරුදු කරගද්දී බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ කාරණේදී ප්‍රවේශම් වෙන්නට කියලා. පින්වතුනි කුලයන් ඇසුරු කිරීම මේ තරම් භයානකයිද? අපි හොඳට නුවණින් තේරුම් ගන්නට ඕන කාරණයක්. මේ ධර්මාර්ගය දියුණු කරගද්දී භික්ෂුවකට එහෙම නැත්නම් ශ්‍රාවකයෙකුට වැදගත්ම දෙයක් තියෙනවා. මොකක්ද? ප්‍රඥාව. මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව මුල් කරගෙනයි පින්නතුනි
සිත කය වචනේ හසුරවන්නට තියෙන්නේ. ධර්මාර්ගය තුළට පැමිණිලා ආශ්‍රව ශේ කිරීම ආරම්භ වෙනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මේ ලෝකයේ දකින දර්ශනයක්. මොකක්ද? මේ ලෝකයේ දකින එක්තරා දර්ශනයක්. මේ දැක්ම පෙරටු කරගෙන තමයි සම්පූර්ණයෙන්ම මේ රාග ద్వේෂ මොහ දුරු කිරීම කියන ගමනට ඒ භික්ෂුවට පැමිණෙන්නට තියෙන්නේ. අපි දන්නවා පින්වතුනි විනය පිටකයේම බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දැන් විවිධ වැරදි සිද්ධ වෙදි දේශනා කළා. විනය අවශ්‍ය වුණේ ඇයි? රාග ద్వේෂ මොහොත සහිත සත්වයෙකුයි පැවිද්දට පැමිණෙන්නේ. රාග ద్వේෂ මොහ දුරු කරලා නෙමෙයි. ඇලීම් සහිත කෙනෙකුයි ශාසනයට පැමිණුනේ. ඒතර මේ ඇලීම් සහිත කෙනෙකුගේ ජීවිතය තුළ මේ ලෝකෙට ඇලෙන ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවා. ඒතර මේ ලෝකෙට ඇලෙන්නේ කොහොමද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. භික්ෂුවට ඇයි සුපටිපන්නයි කියන්නේ? රාගය කියන්නේ හේතුවකින් උපන් දෙයක්. සිතක හටගන්න රාගය හේතුවකින් උපන්න දෙයක්. ද්වේෂය කියන්නේ හිතක හේතුවකින් උපන්න දෙයක්, හටගත්ත දෙයක්. මෝහය කියලා කියන්නේ හිතක මෝහයේ හේතුවකින් හටගත්ත දෙයක්. හේතු නැතිවීමෙන් රාග ద్వේෂ මොහ නැති වෙනවා. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චි කරණත්තාය. සියලු දුක් දුරු කරලා නිවන සාක්ෂාත් කරන්නට මේ කසාවත මට දෙන්න කියලයි උපාධ්‍යයන් වහන්සේ ඉදිරියේදී කියා හිටලා සිවුර ඉල්ලගන්න. එන මේ භික්ෂුවට සුපටිපන්නයි කියලා කියන්නේ මේ සිතක තියෙන රාගය දුරු කරන්න පිළිපන්න නිසයි. සිතක හටගන්න ද්වේෂය දුරු කරන්න පිළිපන්න නිසයි. සිතක හටගන්න මෝහය දුරු කරන්න පිළිපන්න හින්දා මේ භික්ෂුවට කවුරු කියලාද කියන්නේ? සුපටිපන්නයි. ඉතින් මේ සුපටිපන්න ප්‍රතිපදාවක හැසිරෙන මේ ස්වාමින් වහන්සේට කුලය බලපානවා. කුමක්ද බලපාන්නේ? කුලය. කුල දේවතාවෝ කියලා දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ කියා හිටිය කාටද? භික්ෂූන් වහන්සේලාට. කුලය කිව්වේ කුමක්ද? පවුල කියන එකයි. කුලයට දේවතාවෙක් වුණා කවුද? භික්ෂුන් වහන්සේලා. ඇයි ඒ සිල්වන්ත ගුණවන්ත භික්ෂුන් ඇසුර කරගෙන ඒ කුලයන් පිරිසිදු වුණා. ඒ සිල්වන්ත ගුණවන්ත භික්ෂුන් ඇසුර කරගෙන ඒ කුලයෝ පින් රැස් කළා. සිල්වන්ත ගුණවන්ත භික්ෂුන් ඇසුර කරගෙන සුගතිය සකස් කරගත්තා. සිල්වන්ත ගුණවන්ත භික්ෂුන් ඇසුරු කරගෙන නිර්යපේත ලෝකෙන් අත් මිදුණා. ඒ නිසා එදා ගෙදරකට හිටපු දේවතාවෝ කවුද? මේ සියලු සැපත උදා කරලා දෙන භික්ෂුන් වහන්සේලා. ඒ නිසා කුල දේවතාවෝ නමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ව හැඳුන්වුවා පින්නතුනි. දැන් ඔබට අපි කියා දුන්න මොකක්ද? රාග ద్వේෂ මොහ සහිතයි අපේ සිත. අපි මේ කාරණේ චුට්ටක් තේරුම් ගන්නට මහන්සි වෙමු. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා මේ ලෝකේ සත්වෙක් උපදින විදිය. මොකක්ද දේශනා කළේ? සත්වෙක් උපදින විදිය. නිරේවෙන් මනුස්ස ලෝකයක සත්වෙක් උපදිද්දී උපදින ක්‍රමය. දැන් ඒ ලෝකවලට යන්න මුල් වෙන්නේ මොකක්ද? කර්මය. මොකද්ද මුල් වෙන්නේ? කර්මය. කර්මය කිව්වේ මොකක්ද? චේතනාවක් මුල් කරගෙන සිත කය වචනෙන් කරන ක්‍රියාව. මෙන්න මේ දේ මුල් කරගෙනයි ඒ ලෝකවලට යන්නේ. ඒ කියන්නේ නිරේ ඉපදීම, එක්ක තිරිසන් ලෝකෙ ඉපදෙනවා, එක්ක പ്രേත ලෝකෙ උපදිනවා, එක්ක මනුස්ස දිව්‍ය බ්‍රහ්ම ලෝක වලට ගියේ කුමක්ින්දද? කර්මය නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා. හැබැයි මේ අම්මා තාත්තගේ එකතු වීමක් වුණ පළියට දරුවෙක් ලෝකයේ බිහි වෙන්නේ නැහැ කිව්වා. ඒ අම්මා ඍතුවන කෙනෙක් වෙන්නට ඕනි.
අම්මා තාත්තගේ එකතු වීමක් තියෙන්නටත් ඕනේ. ඒ වගේම තමයි ගන්ධබ්බයෙකුගේ පැමිණීමක් සිද්ධ වෙන්න ඕනේ කිව්වා. ඒකී අදහස් කළේ කුමක්ද? දැන් ඒ කාලේ තියෙන පින්නතුණි එක්තරා අවස්ථාවක ශක්‍ර දේවේන්ද්‍රය එක දෙවි කෙනෙකුට ආරාධනා කරනවා එක මේ දෙදෙනෙක් මම හිතන්නේ මේ දෙන්නම ඍෂි වරු වශයෙන් තාපස ජීවිතයක් ගත කරනවා. තාපසතුමියක් ඒ වගේම අනිත්තුමා තාපසතුමියක්. ශක්‍ර දේවේන්ද්‍රය මේ සිල්වතුන් ගුණවතුන්ට උපස්ථානට පැමිණෙනවා. අනාගතී දකින්න. මේ දෙන්නම ඇස් අන්ධ වෙන බව දකින්න. ශක්‍ර දේවේන්ද්‍රය ඉල්ලා හිටිනවා ඒ තමයි ඔබ අනාගතයේ ඇස් අන්ධ වෙනවා මේ කාරණේ නිසා ඔබ දරුවෙක් උපද්දව ගන්නට කියලා. කැමැති වෙන්නේ අපිරිසිදු බවක් ඇති කරගන්න. පස්සේ මොකද වෙන්නේ? ශක්‍ර දේවේන්ද්‍රයාගේ මේ කීම මත මේ තාපසයලට පස්සේ දරුවෙක් මව්කුසේ පිළිසිඳ ගන්න. ඒ කොහොමද? ශක්‍ර දේවේන්ද්‍රය පසු දෙවියන් අතර ඉන්න ආයුෂය අවසන් වෙච්ච මහා පුණ්‍ය ශක්තියක් තියෙන දෙවි කෙනෙකුට ආරාධනා කරනවා මේ මව්කුසේ පිළිසිඳ ගන්න කියලා. ඉන් පස්සේ පින්වතුනි ඒ දේවතාව අර මව්කුසේ පිළිසිඳ ගත්තා. ඒ බෝසතාණන් වහන්සේ. අම්මා තාත්තා ඇස් අන්ධ වුණාට පස්සේ මේ බෝසතාණන් වහන්සේ අම්මා තාත්තව ආරක්ෂා කරන්න පටන් ගත්තා. ඒ නිසායි අදත් කියන්නේ සමහර අම්මලට දුවා දරුවෝ නැති පිරිත් කියලා. ආයුෂය අවසන් වෙච්ච දෙවි කෙනෙක් ඉන්නවා නම් මව්කුසේ පිළිසිඳ ගන්න. අප සිල්වන්ත වෙනවා. ඒ දරුවව සිල්වන්ත කරනවා. තෙරුවනේ පිහිටන්නට ඉඩ සලසා දෙනවා කියලා. ඒතර එවන් වූ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ මව්කුසේ දරුවෙක් ඉපදුනොත් ඒක ෂණ සම්පත්තියක්. එක්තරා අවස්ථාවක රහතන් වහන්සේ නමක් කියා හිටිනවා දුර්ලභ ලාභය ඔබ ලැබුවා. ඒ ෂණ සම්පත්තියයි. ෂණ සම්පත්තිය කිව්වේ පින්නතුනි ඔහුට අවස්ථාව තියෙනවා බුද්ධ ශාසනය හැසිරෙන්න. සියලු කෙලෙස් දුරු කරලා සංසාරින් අත් මිදෙන්නට. එතකොට මේ මව් කුසේ මේ විඥානීය පිහිටියට පස්සේ ඒ විඥානේ බැහැරුන් නැත්තම් ඒ කලලය වැඩෙන්න පටන් ගන්නවා. ඒ මව් කුසේ ඒ කලලය මෝරද්දී සමහර විට පින්නතුනි අම්මා ගන්න ආහාරය තමයි දරුවගේ ආහාරය. අම්මා සිතන පතන දේ අර දරුවට බලපාන්නේ නැද්ද? බලපානවද නැද්ද? බලපානවා. අම්මා කුස අතගාමින් තමන්ගේ දරුව ගැන මෛත්‍රී සිතිවිලි පහල කරද්දී ඒ දේ දරුවට බලපාන්නේ නැද්ද? බලපානවා. දරුවා මව් කුසේ ඉද්දී අම්මා තමන්ගේ ලෝකෙ ගොඩනගා ගන්න හදන්නේ. එහෙම කොහොම ලෝකයක් වෙන්න පුළුවන්ද පින්නතුනි? මගේ පුතා සංසාරෙන් අත්මි දේවා කියලාද අම්මා හිතන්නේ? තාත්තා හිතන්නේ? නෑ. පුතා කොයි වගේ වේවිද? පුතාට ගයක් මව් කුසේ පිළිසිඳගත් දා ඉඳන් දරුවට ආරක්ෂා වෙලා ජීවිතේ ගොඩනගා ගන්න account එකක් ඕපන් කරන්න. නමක් නේද? පුතේද්ද දුවේද්ද කියලා බල නම් හදනවා. ඊට පස්සේ දුවක් නම් අනාගතේ මෙහෙම ජීවිතයක්, පුතෙක් නම් මෙහෙම ජීවිතයක්. එදා ඉඳන්ම බලාපොරොත්තු වෙන දරුවෝ විවාහ වෙලා ඔන්න ලේලියා, එහෙම නැත්නම් බෑන කෙනෙක්. ඊට පස්සේ මෙවන් වූ ජීවිතයක් ගොඩනගන්නේ නැද්ද පින්වතුනි? අම්මට තියෙන්නේ ආසාව, තාත්තට තියෙන්නේත් ආසාව. ලෝකෙට ඇලිච්ච ලෝකයකුයි පින්වතුනි තියෙන්නේ. ඒක තමයි ලෝකයේ මේ ධර්මදා මේ ලෝක ස්වභාවය තමයි පින්නතුනි ඒක. එතකොට මේ මව් කුසේ ඉන්න ඒ සත්වයාගේ සිතත් මොකක් කොහොම එකක්ද? සංසාරි පුරාවටම ලෝකෙට ඇලිච්ච කෙනෙක් ඉන්නේ. නොඇලිච්ච කෙනෙක් නෙමෙයි පින්නතුනි. ඒ ඇලිච්ච සත්වයා ඔන්න අවුරුද්දකට මාස දෙකක් අඩුවෙන්න අඳුරු ලෝකෙක ජීවත් වෙනවා. කොහොමද ජීවත් වෙන්නේ? වකුටු වෙලා. පින්නතුනි විනාඩියක් දින්නේ, විනාඩි දෙකක් දින්නේ, පැයක් දින්නේ නෑ. පැය දෙකක් දින්නේ නෑ. පැය 24ක්ද නෑ. පැය 24 ඒවා 30ක් කියවෙන්නේ මාසයක්. ඒ වගේ මාස 10ක් අර මව් කුසේ ගුලි වෙලා ඉන්නවා. ඒ මව් කුස පිරිසිදු එකක්ද? සඳුන් වලින් සකස් වෙච්ච එකක්ද? නෑ පින්නතුනි. එතනේ දරුවාගේ බහිස්රාවි ද්‍රව්‍යත් එකතු වෙනවා. ඒ දරුවට ඒව ගිලෙන්නේ නැද්ද පින්නතුනි?
ඒ ජරා ඔක්කොම ඒ දරුවගේ තැවරිලා තියෙන්නේ. මාස 10කට පස්සේ මෝර්ලා ඇස කන ලෝකෙට උපදිනවා. අම්මා හදාගත්ත ලෝකේ මාස 10ක් පුරාවට ඔන්න දැක්කා. දැක්කට පස්සේ අම්මට තව ලෝකයක් තියෙනවා. දරුවා අවුරුද්ද 2 3 වෙන්නේ කවද්ද? කතා කරන්නේ කවද්ද? ඊට පස්සේ ඉඳුල් කට ගෑම මොන්ටිසෝරි යන දවස නැද්ද? අම්මටයි තාත්තටයි තවත් ලෝකයක්. පින්නුතුනි අම්මා තාත්තා දරුවට දෙන්නේ සසරින් ඈතර වෙන දේ නෙවෙයි. තමන් ආපු ලෝකෙම දායාදි විදිහටයි දෙන්නේ. මේක තමයි පින්වතුනි සත්ව ලෝකයේ ස්වභාවය. තිරිසන් ලෝකෙත් එහෙමයි. මනුස්ස ලෝකෙත් එහෙමයි. සකල ලෝකයම ලෝකෙට ඇලෙනවා. ඒ දරුවා ඉපදුනාට පස්සේ බලන්න පින්වතුනි දවස් ගාණක් යනකම් ඒ දරුවා මලමු පහ කරද්දි කොහොමද කළු පාටට පිට වෙන්නේ? ඇයි? අර ඇඟට ගිය ජරාව. පෙකිනි වැල කපාගෙන අඬාගෙන ලෝකෙට ඉපදුනේ. පින්වතුනි වේදනාවක් එක්ක ඉපදෙනවා ලෝක සත්වයා. පින්වතුනි ආරම්භය ඔන්න පටන් ගන්නවා. මව් කුසීද්දිත් වේදනාව තිබුණා. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියලා වේදනා තුනක් තියෙනවා. ඒතර අම්මගේ මව් කුසීද්දි අම්මා උණු වතුර බොන්නේ ඇයි? දරුවට වේදනාවක් ඇති වෙයි කියලා. එහෙනම් මේ දරුවට දුක් වේදනාවක් ඇති වෙන හින්දා නේද එහෙම කරන්නේ? සමහර ආහාර ගන්නෑ. සමහර වෙලාවල් වලට අම්මා නිදාගන්න ඉරියව්ව මතදී දරුවා දඟලනවා දැවුනහම අම්මා ඉරියව්ව වෙනස් කරනවා. එහෙනම් දරුවටත් අමාරු වෙලා තියෙනවා. එහෙනම් පින්නතුනි මව් කුසේදීත් වේදනාව හටගත්තා. මොකද්ද වේදනාව? සැප වේදනාව, ඊට පස්සේ දුක් වේදනාව, එහෙම නැත්නම් උපේක්ෂා වේදනාව. එහෙනම් මනුස්ස ලෝකේ මොනවද තියෙන්නේ? එක්ක සැපක්, එක්ක දුකක්, එක්ක උපේක්ෂාවක්. ඇයි සැප දුක් උපේක්ෂා ලෝකේ තියෙන්නේ? අම්මගේ බඩේ හැදෙන්නේ ඇසක්, කනක්, නාහයක්, දිවක්, කයක්, මනසක්. අම්මටත් ඇයි සැප දුක් උපේක්ෂා වේදනා තියෙන්නේ? අම්මටත් තියෙන්නේ ඇසක්, කනක්, නාහයක්, දිවක්, කයක්, මනසක්. ඇයි තාත්තට සැප දුක් උපේක්ෂා වේදනා ඇති වෙන්නේ? තාත්තට තියෙන්නේ ඇසක්, කනක්, නාහයක්, දිවක්, කයක්, මනසක්. පින්නතුනි මේ ආයතන හයි සැප හෝ දුක හෝ උපේක්ෂා විදීම හැදීම හැර වෙන දෙයක් නෑ. එහෙනම් දිව්‍ය ලෝකේ මොනවද තියෙන්නේ? එක්ක සැප විඳීම, එක්ක දුක් විඳීම, එක්ක එතන සැප බහුලයි. දුකක් ඇති වෙනව ඇයි? ඇයි දෙවිවරු එතනින් චුත වෙන්න යන කාලවල වල? බ්‍රහ්ම ලෝකේ සැප බහුලයි. මනුස්ස ලෝකේ සැප දුක දෙකම තියෙනවා. പ്രേත ලෝකේ සමහර പ്രേතයන්ට දුක බහුලයි. සමහර අයට සැපේ තියෙනවා. ඒ වගේම තමයි තිරිසන් අපායෙත් සැප දුක තියෙනවා. නිරේ දුක බහුලයි පින්නතුනි. හරියට මනුස්ස ලෝකයේ ඉන්නේ අපි නම් සැපක් විඳලා නැහැ කියලා කියන්නේ. ඒ වගේ පින්නතුනි. ඔහනම් පින්නතුනි මේ සත්වික ජීවිතය තුළ දකින්න ලැබෙන විතක සැප, විතක දුක, විතක උපේක්ෂාව. එහෙනම් සත්වයා සැපයට ආසද නැද්ද? ආසයි. දුකට එයා කැමැතිද අකමැතිද? අකමැති. උපේක්ෂාව තුළ ඔහු රැවටෙනවා. එහෙනම් සැපේ ආසා කරන කෙනා මොකද කරන්නේ? සැපේ ඇති කරගන්න කැමැති පින්නතුනි. දුක ප්‍රතික්ෂේප කරනවා. ඔහු ප්‍රතිපදාවක් හොයනවා. මොකක්ද ප්‍රතිපදාව? ඒ තමයි බඩකින්න ඇති වුණොත්, කෑම ටිකක් තිබුණොත් බඩකින්න නැති කරගන්න පුළුවන්ද බැරිද? එහෙනම් ඒක සැපයක්ද නැද්ද? සැපයක්. ඒ වගේම තමයි පින්නතුනි වාහනයක් තිබුණ නැත්නම් වාහනයක් ගත්තොත් මොකද වෙන්නේ? වාහනයක් නැති දුක නැති වෙලයි. සැපයක් ඇති වේද නැද්ද? ඇති වේවි. නමුත් පින්නතුනි කෑවා කියලා වයසට යන දුක නැති කරන්න බෑ. ඉපදීමේ දුක අවසන් කරන්න බෑ. රාග දිවස මොහොල්ට විස දුන්නේ රස්සාවක් කළා කියලා ගයක් දොරක් හදාගත්ත කියලා. කෙලස් කෙලස්මයි. ඒවා නිසා තෘෂ්ණාවත් එක්ක බැඳිලා හිතක උපදිනවා 1000ක් කෙලස්. අපි ආහාරයටත් බැඳිලා, රස්සාවටත් බැඳිලා, සියලු දෙයට බැඳිලා. මේවා නිසා උපදින 10 දුක් අපි විඳිනවා. මෙන්න සත්වය පින්නතුනි. එහෙනම් පින්නතුනි ඔන්න දරුවෙක් ඉපදුනා කියලා කිව්වේ මොකක්ද? සැප දුක් උපේක්ෂා වේදනා ඉපදුනා කියන එකයි. එහෙනම් මේ සත්වයාගේ ස්වභාවය මොකද්ද? සැප විඳීමට ආසයි, සැප විඳීම හඹාගෙන යෑමමයි. අන්න පින්නතුනි ඔන්න අම්මා ආදරින් කතා කරන චූටි පුතේ වාගේ නම මේක, දුව ඔයාගේ නම මේක, මගේ රත්තරන් පුතේ, මගේ රත්තරන් දුවේ.
අම්මා දරුවා ඉඹිනවා. ඉඹලා අම්මා දරුවට එක්ක hina වෙන පොඩි එක්කෙනත් hina වෙනවා. අම්මටත් සැප විඳීමක් දරුවටත් සැප විඳීමක්. මේ දරුවගේ සැප විඳීම ඇති කරලා දෙන්නේ ප්‍රිය වූ මනාප වූ දෙයක් ඊ දරුවා ඇහින් දකින්න කවුද? අම්මා. තාත්තා එනවා චොක්ලට් පෙත්ත අරගෙන. මගේ පුතාට ගෙනාවේ තාත්තා කියලා. හොඳට හැදෙන්න ඕනේ කියනවා. නැත්තම් තාත්තගේ හැටි බලා ගන්න පුළුවන් කියන සැර කරනවා. පොඩි පුතාට තාත්තත් ප්‍රියයි. අන්න කණී උපදිනවා සැප දුක් උපේක්ෂා වේදනා. ඒ දරුවට සැප උපද්දලා දෙන අම්මට තාත්තට ඒ දරුවා බැඳිනවද නැද්ද? බැඳින්න පටන් ගන්නවා. ඔන්න චූටි දරුවා ලොකු වෙනවා. අයියලා ඉන්නවා දැන් ගෙදර. නංගිලා ඉන්නවා. මල්ලිලා ඉන්නවා. බැඳින්නේ නැද්ද? අයියේ කියලා බදා ගන්නවා. අක්කා කියලා ඔන්න ආදරින් බැඳිනු ඒ අය. අම්මා තාත්තා කියන පුතේ මේ ගෙදර ඔයාගේ. අන්න ලෝකෙ ටික ටික ගොඩනගින්න පටන් ගන්නවා. පාසල් යනවා යාළු මිත්‍රයෝ හැදෙනවා. වටපිටාවේ හිත මිත්‍රයෝ ගොඩනගෙනවා. ඒ වගේම වෛරක්කාරයොත් ගොඩනගෙනවා. පින්වතුනි අර මව් කුසේ මාස 10ක් දුක් විඳලා ඉබිදෙන කෙනා ගින්නෙන් මැරෙන්න පුළුවන් පිච්චිලා. වතුරේ ගිලිලා මැරෙන්නට පුළුවන් පින්වතුනි. ඒ වගේම තමයි ඉහළකින් බිමට වැටිලා මැරෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කෙනෙක් ගහන පහරක් වැදිලා ඔළුවට වැදින පොළු පහරක් ගැහිලා මැරෙන්නට පුළුවන්කම තියෙනවා. පිළිකාවක් දියවැඩිය ඇදිලා මැරෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පාරතොටක යද්දි හැප්පිලා මැරෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් පින්නතුනේ ගහකින් කොලකින් වැටිලා මැරෙන්නට පුළුවන්. කන ආහාරයක් වසවිස වෙලා මැරෙන්න පුළුවන්. අමනුෂ්‍ය බලපෑමකින් මැරෙන්නට පුළුවන්. බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන් පින්නතුනේ. ඒ වගේම තමයි පින්නතුනි රටක තියෙන නීතියක් හින්දා අත්පය කපලා දාන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ කාලේ තිබුණා නම් උල තියෙනවා. කනේට කූරක් ගහලා කරකවනවා. හැම ගලෝලා දානවා. අඟුරු වලින් අතුල්ලනවා ඇඟ. පන්දන් වතල ගිනි තියෙනවා. පින්නතුනි අද නැතත් අනාගතයේ රජවරු බිහි වුණතුව බිහි වෙන්න බැරිද? අතීතයේ තිබුණා. පින්නතුනි සංසාරේ ওই දුක විඳගෙන අපි ආවා. අද අපිට අමතකයි. අම්මගේ බඩේ ඉදි විඳපු දුක ඔබට මතකද? මතක නැහැ. මේක අවිද්‍යාව. මොකද්ද මේක? අවිද්‍යාව. මේ හැම දෙයක්ම තිබුණේ ඇසට, කනට, නාහිට, දිවට, කයට, මනසට. අර ලබන චූටි සැපතත් එක්ක සියල්ල අමතක වෙනවා. කෙත්තං වත්තුං හිරඤ්ඤං වා ගවාසං දාස පෝරිසං තියෝ බන්දු පුතුකාමෝ යෝනරු අනුගිජ්ජති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙත් වතු කියන්නේ කුඹුරු, ඉඩකඩම්, දීපල වස්තුව, ගවයෝ, පුතුකාමී යෝනරු අනුගිජ්ජති. මෙවන් වූ කාමයන්ට මිසත්වය ගිජු වෙනවා කිව්වා. අන්න පින්නතුනි දැන් ඔන්න බාධාව තිබෙනවා. සංසාරේ මේ විදිහට යන ගමනකදී ඔන්න ලෝකේ බුදුරජාණන් වහන්සේ බිහි වෙනවා. කවුද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ? නික්ලීසී සිතක් දරන උත්තමෙක්. බාහිත්වා පාපකේ ධම්මේ සියලු පව් බැහැර කරපු යේ චරන්ති සදා සතා. දැන් බාහිත්වා පාපකේ ධම්මේ කියලා කිව්වේ සියලු පව් බැහැර කළා පාරිශුද්ධ සිතක් තියෙනවා. යේ චරන්ති සදා සතා හැමදෑම මනා සිහිනුවණින් වාසය කරන. කීනා සංයෝජන ලෝකයට බැඳුණු බන්ධන සිඳල දෑපු බුද්ධා සකල ලෝකය අවබෝධ කර චතුරාර්ය සත්‍ය ධර්මේ මනාකොට අවබෝධ කරපු තේවේ ලෝකස්මින් බ්‍රාහ්මනා ආන්ගේ කෙනාටයි බ්‍රාහ්මණයා කියලා කියන්නේ. ආනී ශාස්තුන් වහන්සේ පින්වතුනි මේ ලෝකෙට නොබෙදුණු උත්තමෙක්. සසරින් නික්මුණු කෙනෙක්. ඇස කන නාහි දිවකය මනස නොයලී නිදහස් වුණා. අන්නේ ශාස්තුන් වහන්සේ අරහං රාග ద్వේෂ මොහ දුරු කළා. සම්මා සම්බුද්දයි පරිපූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට සකල ලෝකයෙන් නිදහස් වීම ගැන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. පින්වත්නි මේ ධර්මය අහන්නේ කවුද? කුලයට ඇලුණු කෙනා. කවුද බණ අහන්නේ? කුලයට ඇලුණ කෙනා. gedara dora වටපිටාවට ඇලුණ කෙනා. මේ ධර්මය අහද්දී ශ්‍රද්ධාව උපදුණා. රාගය සහිත කෙනා රාගය දුරු කරන්න කල්පනා කරනවා. ද්වේෂය මොහේ ඔන්න පැවිදි බිමට එන කුල පුත්‍රයෙක්. ප්‍රෞಢ අපේක්ෂකෙක් පැවිද්ද අපේක්ෂා කරන කෙනා ඔන්න ඇතුළු වුණා ශාසනයට.
ඔන්න පැවිදි වුණා. නමුත් පින්නතුනි ඒ සිතේ තියෙන ඇලෙන ස්වභාවය. එහෙනම් එයා ඇලෙන්න බැරිද? එයා ඇලෙනවා කුමකටද? ඒ තමයි ඒකේන ඇලෙන්න පුළුවන් පැවිදි වුණාට පස්සේ තමන්ගේ කුටියට. මච්චරිය කියන්නේ ආසාව බලවත් වුණාම මසුරුකම කියනවා. කුටියට මසුරුකමින් බැඳෙනවා. කුල මච්චරි කුලයන් කිවි දායක පවුල් වලට ආසාවෙන් බැඳෙනවා. වර්ණ මච්චරි ඒ කිවි වර්ණනාවට අහසු වෙලා යනවා. ලාභ මච්චරි සිවුරු පිරිකර ලැබෙද්දී ඒවට ආසා කරනවා. ධම්ම මච්චරි දැනගත් ධර්මය කියන්නේ අනිත් කෙනා දැනගනී කියලා. තමන් ඉක්මවා යාවි කියලා. ඒකට මොකද කියන්නේ? ධම්ම මච්චරි. මේ මසුරුකම තියෙන කෙනාට සෝතාපන්න වෙන්න බෑ කියනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන උපදව ගන්නට බෑ කියනවා. පින්වතුනි සකල ලෝකයට නොයලී නිදහස් වෙන ගමනක් යන කෙනෙකුට ඔන්න තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේම තියෙන මොකක්ද? අන්න බාධාව තියෙනවා පින්වතුනි. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ කොහොමද? සන්තවාතෝ භයං ජාතං. ලෝකයට නොයලුණු බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ලෝකෙ ගැන කියා දෙනවා. කොහොමද කියා දෙන්නේ? සන්තවාතෝ භයං ජාතං. ඒ කිව්වේ සන්තවාතෝ කියලා කියන්නේ ඇසුරු කිරීම කියන එක. මොකද්ද? ඇසුරු කිරීම. භයං ජාතං කියලා කියන්නේ ඇසුරු කිරීම තුලයි කියන මොකද්ද? කෙලෙස් බය උපදින්නේ කියනවා. නිකේතේ ජායතේ රජෝ නිකේතා ජායතේ රජෝ. ඒ කියන්නේ නිකේතයක් කියලා කියන්නේ මොකද්ද? නිවස කියන එක. ගේදොර වාසය කරනවා නේද? ඒ ගේදොර වාසය කරද්දි මොනවද තියෙන්නේ? ඇලීම් ගැටීම් නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. තෘෂ්ණාව නැද්ද? තියෙනවා. නුගේ මුල් අදිනවා වගේ ඒදීම වැඩෙනවා. එතකොට මේ නිවසක වාසය කරද්දී කියනවා මොනවද උපදින්නේ? කෙලෙස් රජස් උපදිනවා. මොනවද උපදින්නේ? කෙලෙස් රජස් උපදිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිකේත මසන්තවා. ඒ කියලා කියන්නේ මේ ලෝකයට නොයලිච්ච නිවසක් ඇසුරු නොකරන කෙනෙක් වේද ආන්‍යයාට කියන කවුරු කියලාද? මුනිවරයා කියනවා. කවුද කියන්නේ යාට? මුනිවරයා. මේ කියන්නේ මොකක්ද පින්වතුනි? නිවන ගැන පමුණවන්නේ. මොනවද පමුණවන්නේ? නිවන. එන යමක් ඇසුරු කරද්දී ඒ දේ ඇසුරු කරගෙන රාගී ඉපදීමක් තියෙනවා. යම් දෙයක් ඇසුරු කරද්දී ද්වේෂය මෝහය උපදින දෙයක් තියෙනවා. තවත් දෙයක් ඇසුරු කරද්දී රාග ද්වේෂ මෝහ දුරු වීමකුත් බුදුරජාණන් වහන්සේ පනවනවා. ඒතර පින්වතුනි දැන් ඔන්න මේ පැවිද්දටපත් වෙච්ච කෙනා දැන් මං කිව්වේ මව් කුසේ ඉඳන්ම මොකද තියෙන්නේ? ඇලීම කරා යන ලෝකයක්. අම්මා තාත්තගෙන් අනුග්‍රහයක් ලැබෙන්නේ කොයි පැත්තටද? ඇලීම් පැත්තටම යන ලෝකයක්. දරුවෙක් විවාහ නොවුනොත් අම්මලා මොකද කියන්නේ? උඹ බඳින්නේ කවද්දාද? පුතේකටත් වෙන්න පුළුවන්. තාත්තක් මේ දුවෙකුට වෙන්නත් පුළුවන්. ඒක නෙමෙයිද ලෝක ස්වභාවය? ඔව්ද නැද්ද? ඔව්. දැන් එතකොට පින්වතුනි මෙවන් ඇලීමකින් යුක්ත කෙනා ඔන්න ශාසනයට ඇතුළු වුණා. දැන් බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. එතකොට මෙයාට මේ කෙලෙස් උපදින්නේ කොහොමද පින්වතුනි? දැන් එයාට තියෙන්නේ මොකක්ද? ඇස තියෙනවා, රූප තියෙනවා. එතකොට මේ ඇසින් දකින්න රූපයකට එයා ආසාවෙන් බැඳෙනවද නැද්ද මේ සිත? බැඳෙනවද නැද්ද? බැඳෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න. සමහර වෙලාවලට ඔබේ හිතේ කෙනෙක්ගේ හිනාව දැකලා ඒ හිනාව ඔයාලගේ හිතේ පළපදියම් වෙලා නැද්ද? යාගේ හිනාව ලස්සනයි. ඇවිදින ක්‍රමයේ ලස්සනයි. ඇඳුම් ඇඳාම මෙහෙම ලස්සනයි. එහෙම නැද්ද? ඒ දේවල් මතකෙ රැඳෙනවා. ඇයි නළු නිලියන්ට ආස? මේ දේවල් නිසා. ඇයි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආස? අර බැට්ස්මන්ට තමයි මං වැඩි ආස. මේ පන්දු යවන්නට තමයි මම ආස. ඇයි ඒ? තමන්ගේ හිත අරගෙන. ඒතර එහෙනම් බැඳුනේ කොහොමද? රාගයෙන්. තව කෙනෙක්ට කියන මෙයාට මං අකමැති. ද්වේෂයෙන් බැඳිලා. මෝහයෙන් බැඳිලා. ආන්නයකට කියන ඔන්න කෙලෙස් නිමිති වලින් සසරට බැඳුණා. ඒතර කියන අනිමිත්ත චේතු විමුක්තිය. ඒ කියලා කියන්නේ අනිමිත්ත චේතු විමුක්තිය කියලා කියන්නේ නිමිති රහිතව සසරින් නිදහස් වීම.
නිමිති රහිතව කියලා කියන්නේ ඇහැට පේන රූපේ ගැන කෙලෙස් වලින් බැඳින්නේ. කන කන්ට ඇහෙන ශබ්ද නාහිනායට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස මනස දැනෙන අරමුණකට බැඳින්නේ. නොබැඳුනේ කොහොමද? අනිත්‍ය වැඩපු නිසා. කුමක් වඩපු නිසාද? අනිත්‍ය. කුමක අනිත්‍යද? ඇස කන නාහි දිවකය මනසි. අනිත්‍යයි කියලා ඔබ සිතුවත් නැතත් අනිත්‍යම තමයි. එහෙම නැත්තම් මොනවද අනිත්‍ය දකින්නේ? රූපයි. එහෙම නැත්තම් සැප දුක් උපේක්ෂා කියලා අපි විඳීමක් කතා වේදනාවේ. තව හඳුනා ගැනීම. තව චේතනාව. එහෙම නැත්තම් විඥානය. මොකද්ද? සතර මහා ධාතුවෙන් හටගත් රූපේ. කෙස්ලොම් කියලා අපි කියන්නේ පඨවි ධාතු පොළොවට පස් වෙන්නේ. ආපෝ ධාතු කියලා කියන්නේ පිතසෙම සැරව වතුර වගේ ගලන්නේ. දහඩිය පහළට ගලාගෙන ඉන්නේ ආපෝ ධාතු. ඇඟේ තියෙන්නේ රස්නේ. තව හුළඟ. ওই කොටස් හතර නැත්තම් කුලයක් දකින්න ලැබෙයිද? ඔබ දකින්න ලැබෙයිද? භික්ෂුවක් දකින්න ලැබෙයිද? ගොඩනැගිලි දකින්න ලැබෙයිද? නැහැ. එහෙනම් ලෝකය ඇලෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු වලට. කොහොමද ඇලුනේ? රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන්. එහෙම නැත්තම් ඇලෙන්නේ වේදනාවට. එහෙම නැත්තම් හඳුනගෙන පාට, රතු පාට, නිල් පාට ආදී හඳුනා ගැනීම අපේ නැද්ද? ශබ්ද ගායක ගායිකාව වෙන් කරලා හඳුනගන්නේ ලස්සනට. නාහෙන් ගඳ සුවඳ දිව රස කය පහසෙන් හඳුනගන්න දෙයට මනසින්. එහෙම නැත්තම් චේතනාවට විඤ්ඤාණයට බැඳිනවා. පින්නතුණිය ඔන්න ශ්‍රාවකයා වඩනවා අනිත්‍ය. අනිත්‍ය වඩද්දී රූපය වේදනාව අනිත්‍ය වශයෙන් දකින්න. අතීතයේ තිබුණොත් එක්ක සැප හෝ දුක් හෝ උපේක්ෂා විදීම ඒක නැති වුණා. අනාගතේ අපි බලාපොරොත්තු වෙන්නේ සැප හෝ දුක් හෝ උපේක්ෂා විදීම දෙවියන් අතර ඉපදිලා බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා හරි. අනාගතේ ලස්සන්ට ගේ දොර හදාගෙන හරි සැප හෝ දුක් හෝ උපේක්ෂා විදීමක්. දැන් අපිට තියෙන්නේ මොකක්ද බනහා ඉද්දි? එක්ක සැපක්, එක්ක දුකක්, එක්ක උපේක්ෂා විදීම. පින්නතුනි ඔන්න ඔහු අනිත්‍ය වඩන්න පටන් ගන්නවා මේ වේදනාව නැති වෙලා යන එකක් කියලා හේතුන්ගෙන් හැදිලා හේතු නැතිවීමෙන්. අනිත්‍ය වශයෙන් දකිද්දී රාග ద్వේෂ මොහොලි මේ ස්පර්ශ නොකර යද්දී මොකද වෙන්නේ? සිත විමුක්තියටපත් වෙනවා, නිදහස් වෙනවා. ඒකට කියනවා මොකද්ද? අනිමිත්ත චේතු විමුක්තිය කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක්ද? මේ කෙනා ඒ වගේම තමයි හොඳට දකින්න පටන් ගන්නවා දුක. මොකක්ද දුකට අයිති? මේ වේදනාව රූපේ ඇස කන නාහි දිවකය මනස. අන්න ඒ දුකට නොබෙදී එයාගේ හිත ගැලවෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ශුන්්‍යතයක් ගැන කියදෙනේ මොකද්ද? එයා මේ වේදනාව රූපේ වේදනාව අනාත්මයි කියලා දකිනවා. මම මගෙන් හිස් කියලා. අන්න නිදහස්. නමුත් පින්වතුනි මෙන්න මේ ගමනට යන්නට බෑ. ඇයි ඒ? අර භික්ෂුව කුලයන්ට ඇලුනහම. කාට ඇලුනහමද? කුලයන්ට. එතකොට පින්වතුනි මේ කුලයන්ට ඇලීම කියද්දි බුදුරජාණන් වහන්සේගේ අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් ඕගොල්ලෝ අහලා ඇති පරාජිකා කියලා. මොකද්ද? පරාජික. පරාජිකා කියන්නේ පෙරදුනා. මොකද්ද? පෙරදුනා. පෙරදුනා කියලා කියන්නේ භික්ෂුත්වේ නැතුව ගියා. භික්ෂුත්වය නැතුව ගියාට පස්සේ කෙනෙක්ව එයාට පුළුවන් ද පැවිදි කරන්න? බෑ. එයත් පැවිද්දෙක් නෙවෙයි. මොනවයින්ද පෙරදෙන්නේ? ඒ භික්ෂුව බ්‍රහ්මචාරී බව බිඳ ගන්නවා. ඒ කියන්නේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඇසුරු කරන වැරදි විදිහට. ඉවරයි. තමන්ට නැති ධානාදීදී බොරුවට මිනිසුන්ගේ වාසි ලබා ගන්නට, ලාභ සත්කාර ලබන්නට නැති ධානාදීදී කියලා මිනිස්යන්ගේ වාසි ලබා ගන්න හදනවා. ඒතකොට යාගේ පැවිද්ද නැති වෙනවා. ඒ වගේම තමයි මව් කුසකේ තියෙන කලලයක් හෝ මනුෂ්‍ය ජීවිතයක් නැති පිළිම් පිස උපදෙස් දීලා ඒ විදිහට ඒ මනුෂ්‍ය ජීවිතය හෝ මව් කුසේ කලලේ නැති වෙනවා. පැවිද්ද මොකද වෙන්නේ? නැති වෙනවා. එහෙම නැත්තම් මොකද්ද? සොරකම. එහෙම නැත්තම් මොකද්ද? සොරකම. පැවිද්ද නැති වෙනවා. ඒතර මේ භික්ෂුව ලෝකේ ඇසුරු කරන්න ගිහිල්ලාද නැද්ද මේක උනේ?
ඔව්ද නැද්ද? ඔව්. එක්තරා ස්වාමීන් වහන්සේලා පිරිසක් මට මතක උදායි කියලා එක ගෙදරකට යනවා. මේ ගෙදර ඉන්නවා මෝඩ පහේ ශ්‍රද්ධාවන්ත කාන්තාව. මෝඩ පහේ කෙනෙක්. මේ කාන්තාව අර ස්වාමීන් වහන්සේ මේ ගෙදරට වැඩිහම උපස්ථාන කරලා මේ දම්පැන් පූජා කරද්දී අර ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? වැරදි අවවාදයක් දෙනවා. මොකද්ද කියන්නේ? ඔව් කියනවා මේ දුර්ලභ වූ උපස්ථානයක් තමයි කියලා කියන මොකද්ද? මෛතුන සේවනීය කියනවා. කාම සේවනීය කියනවා. යම් කෙනෙක් ඒ දේ පුදනවා නම් ලෝකේ ශ්‍රේෂ්ඨ දේ පිදුවා වෙනවා කියලා. කවුද මේ කියන්නේ? අර භික්ෂුව කියලා. එතකොට මොකද වෙන්නේ? මේ ස්ත්‍රිය ගිහිල්ලා යහනේ නිදා ගන්නවා. අර භික්ෂුව යනවා. දැක්කම හිතෙනවා මේ කෙස්ලොම් පිතාදී අසුචි දේ නේද මේ ශරීරයේ තියෙන්නේ. මේ තුච්ච ශරීරය නම් පිළිකුලයි කියලා කෙල ගහලා එනවා. අර ස්ත්‍රිය මොකද කරන්නේ? අර භික්ෂුව අර හිම කියලා ඔහොම කියන එක වටීද කියලා ගම පුරාම කියන්නේ. සුපේසල භික්ෂුන් වහන්සේලාට අහන්න ලැබෙනවා. අහන්න ලැබිලා බුදුරජාණන් වහන්සේ කියනවා එන්න කියනවා. ඇත්තද මේ කතාව? ඇත්ත ස්වාමීනි කියලා. පින්නතුනි දැක්ක නේද වෙච්චදී? එතකොට සංවර භවයේ පිහිටපු අය ශාසනයට ඇතුළු වුණා. නැති අයත් ශාසනයට ඇතුළු වුණාද නැද්ද? ඇතුළු වුණා. දැන් මේ මොකද වෙන්නේ? කුලයන් නැසිරු කිරීමත් එක්ක. ඒ වගේම තමයි සමහර භික්ෂූන් සිවුරු පිණ්ඩපාත පිණිසත් වැරදියට පෙළඹුණ පින්නතු. මේ ආදි වශයෙන් මොකද උනේ? ශාසනය පිරිහෙන්ට ගත්තා. මේ හැමදේම බිහි වෙන්නේ කොහොමද? අර භික්ෂුවක් රාග ద్వේෂ මොහ සහිතව කුලයන් ඇසුරු කරන්නට යද්දී. අද වර්තමානයේත් මේවා බලපාන්නේ නැද්ද? බලපාන. කොහොමද බලපාන්නේ? සමහර විට ෆෝන් අංකයක් හරහා කෙනෙක් කතා කරනවා. යම් උපාසිකාව වෙන්න පුළුවන්. සමහරට කියන ස්වාමීනි මම මේ පින කළා. ඔබ වහන්සේට අනුමෝදන් කරන්න කතා කරේ. ගෙදර මේ ප්‍රශ්න වුණා ස්වාමීනාසි කියලා ඔන්න කතා කරා. මං ඒ වෙලේ හිතුවේ මේ විදිහට ධර්මයේ. දැන් ඔන්න ටික ටික මිතුරුකම ඇති වෙනවා. දුර දිග යන්න බැරිද? පුළුවන්ද බැරිද? සුන්දර සීලයක් රැකගෙන ගිය ගමන අන්න විනාශ වුණා. ඒ නිසා රහතන් වහන්සේලා කියනවා කොහොමද දකින්න ඕනේ? ප්‍රපාතයක පල්ලෙහා බලද්දී කෙලවරට ඇවිල්ලා ප්‍රවේශෙමින් බලන්නේ. චුට්ටක් එහා මෙහා වුණොත් මොකද? වැටෙනවා. ආන්නී වගේ කුලයන් දෙස බලන්න කියනවා. එහෙම නැත්නම් කුලයන්ට බැඳුණු කෙනෙක් මොකද කරන්නේ? නැති වර්ණා කිය ලාභය උපදව ගන්න හදනවා. මේ ඇත්තෝ ඉතින් අපිව බලන්න ඉනවනම් කිරිහට්ටියක් අරගෙනම තමයි ඉන්නේ කියලා. කියන්නේ නැද්ද? දරුවෝ නලවන්න පටන් ගන්නවා. අන්න පින්නතුනි ඒ භික්ෂුව යන ගමන වෙනස් වෙන්න ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? රාග ద్వේෂ මොහ නැති කරන්ට ආපු කෙනා දැන් මොකද වෙන්නේ? පෞල් තමන්ගේ හිතවත් පෞල් වල අය ශෝක කරද්දි මෙයත් ශෝක වෙනවා. විසාකා සුජාතා වගේ හිටියේ. අදින් පස්සේ නම් ඉතින් අපිට කටට රහට වළඳලත් ඉවරයි. ඕන දුකක් කියන්න තිබුණේ මේ අම්මට මේ තාත්තට විතරමයි. ඔන්න ශෝක කරන්න ගන්න. එයාලා සතුටු වෙද්දී ඔයාලාට මොනවද කියන්නේ? අපිටත් ඉතින් ඒ වගේනේ. අපි හවස් වෙලා ගෙවල් පැත්තේ ඇවිල්ලා එන්න යන්නම්කෝ පිරිච්චුට්ටක් කියලා ආශිර්වාද කරලා. අරගොල්ල බැඳිනවා. ඊට පස්සේ පවුලේ කාට හරි හානියක් වුණොත් හාමුදුරුවොත් අඬනවා. හාමුදුරන්ට මොනවා හරි වුණොත් පවුල දුකයි. ඒ භික්ෂුව ධර්මාර්ගී නැත්තම් සමහරට ඒ භික්ෂුව සිල්වන්ත ගුණවන්තයාට දොස් කියන වෙන්න පුළුවන්. නමුත් මෙයාලගේ තියෙන හිතවත්කම මිස ධර්මයේ හොනවන් වෙන්න පුළුවන්. ඒ මත පිහිටලා යහපත් අයට දොස් කියන්න බැරිද? වෙන්න පටන් ගන්නවා. එහෙම වෙලා නිර්ය പ്രേත ලෝකෙ ගිය പ്രേත සිද්ධි නැද්ද? එමට තියෙනවා. පින්නතුනි රාග ద్వේෂ මොහොමයි බැලපෑවි. බලන්න කුලේසු අනනු ගිද්දෝ කුලයන්ට ඇලෙන්න එපා කිව්වා. මේ බාණ්ඩ මිත්සිත වඩද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ලස්සන ඇස කන නාහි දිවකය මනස රැක ගන්නයි කිව්වේ. ඇස කන නාහි දිවකය මනස රැක ගන්නවා නම් රතාචාර්යවරයාත් Tamanට අස්වේ ඕන පැත්තට ගෙනියනවා වගේ
රතේ ඕන තැනට ගෙනියනවා වගේ ඇස කන සංවර කෙනා තමයි පින්නතුනි Tamanට ඕන දිශාවට යන්නේ. මම පින්නතුනි මේ පුංචි කාල සීමාව තුළ ඔබට තව චූටි කාරණයක් කියා දෙන්න. මේ බුදුරජාණන් වහන්සේ කියා දීපු දේවල් තුළ පින්නතුනි පුදුමාකාර වටිනාකමක් තියෙනවා. කුලේසු අනුන ගිද්දෝ කිව්වම ඔච්චර ගැඹුරට තේරෙන්නේ නැතුව ඇති සමහර විට. නේද? රාග ద్వේෂ මොහ දුරු කරන ගමනට යන භික්ෂුවට වෙච්ච හදියක්. ඊට වඩා බරපතල ඒවා වෙනවා පින්නතුනි. ඒ මොකද්ද? කාශ්‍යප මහරහතන් වහන්සේට හිටියා ගෝලයෙක්. මේ ගෝලයා හොඳට ඇසකන රැකගත්තා. බොහොම කීකරුයි. කාශ්‍යප මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා භාවනාව ගැන අහනවා. හිත රැකගන්න විදිය අහනවා. ධෘතධාරීව වාසය කරන වනාන්තරයේ වාසය කරන ගෙයින්ගේට පිණ්ඩපත් යන. කාලේ ගත වෙද්දී පළවෙනි ධ්‍යානෙ උපදව ගත්තා. දෙවෙනි ධ්‍යානෙත් උපදව ගත්තා. තුන්වෙනි ධ්‍යානෙත් උපදව ගත්තා. හතරවෙනි ධ්‍යානෙත් උපදව ගත්තා. පින්නතුනි භික්ෂුවක් අල්ලගන්න ලේසිම තැනක් තියෙනවා. ඒ මොකද්ද? හිතවත් දෙයටයි බැඳිලා යන්නේ. gedara. කොහෙද? භයානකම තැන gedara. ඇයි? අම්මට මොන හරි වුණා. ඇයි අම්මා ධර්මයේ හැසිරෙන්නේ නැත්තේ? අම්මගේ උනන්දුව මදි නේද? අම්මා ඉස්සරත් එහෙමයි නේද? දරුව ගැන හෙව්ව ඇති නේද? දැන් මුණුබුරුව ගැන බල ඉන්නේ ඇයි? මං ඔන්න CD ටික එවනවා ලොකු ස්වාමීන් අහන්න. වෙන්නේ නැද්ද? ඊට පස්සේ තාත්තා හවස් වෙද්දි කෝල් එකක් කියනවා. රින් කට් එක මිස් කෝල් එකක් කියනවා. ඒ දානසෝන එක්ක තාත්තා කතා කරා. දැන් ස්වාමීන් කොහොමද? ඒතර අහන්නේ කොහොමද පටන් ගන්නේ? තාත්තා සිල් ගන්නවා. මොකද දැන් කරන්නේ? ගියාද මේ පාර සිල් ගන්න? ස්වාමීන් බැරුව ගියා. තාත්තට කොච්චර කියලාත් හරියන්නේ ආයේ තාත්තට අපි කියන්නේ. හරි තරහ ගන්න එපා හාමුදුරුවනේ මේ. ඊළඟ පාර අපි සිල් ගන්න. ඊට පස්සේ හිමින් අහන්න අක්කා දැන් මොකද? අක්කලා ගෙදර ප්‍රශ්න තිබුණා දැන් මොකද වෙලා තියෙන්නේ? මල්ලි ඉගෙන ගන්නවද? ඔන්න අහන්න ගන්නවා. අම්මල තාත්තල ඔන්න වටපිටාවේ අසවල අරහිම කිව්වා කියලා පැටලෙන්න යන්න එපා. ඔහොම වෙන්නේ. ඇයි මේ අද්දුටු දේවල් පින්නත? අපටත් එහෙමයි. භික්ෂුන් වහන්සේලටත් එහෙමයි. අම්මා දුක කියන්න පටන් ගන්නවා. බෑන මෙහෙමයි, ලේලි මෙහෙමයි නේද? තාත්තා බීගෙන ඇවිල්ලා පුතේ මෙහෙම වෙනවා. අර හාමුදුරු මොකද කල්පනා කරන්නේ? ප්‍රශ්නේ විසඳන්න. ඇයි තද්දට බැඳිච්ච තැන අම්මා තාත්තා කියන්නේ? අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා කල්පනා කර ඉන්නවා. දැන් වෙනද වගේ බණක් අහන්නේ හවසට. භාවනාව නැහැ, වන්දනාමාන නැහැ. පැත්තකට වෙලා කල්පනාව. කියන්න ගියොත් හාමුදුරුවෝ එපා කියයිද දන්නේ අන්න පෙරළුණා පින්නතුනි. කාලේ ගත වෙනවා, gedara වුන් කතා බහ කරනවා, එන්න පටන් ගන්නවා බලන්න. මොකද වෙන්නේ? පස්සේ සිල් රැකපු ස්වාමීන් වහන්සේ ගිහි වෙලා. ඔන්න වෙනදී. ඊට වඩා අනිත් කුලයන්ට බැඳුනහම තවත් පැති සිද්ධ වෙනවා. ඒ භික්ෂුව ඕන අතර හසු දානෙට එන්න. හාමුදුරුවෝ මහණුනේ ඕකට නේද? දැන් රාග දේශ මොහ නැති කරන්න කියන කාරණේ දායකයෝ දන්නේ නැහැ. එයාලා කියන්නේ ඊවට. පිරිතට, අර පිරිතට ඔන්න හසු වෙන්න ගත්තා. ඒ භික්ෂුව ටික විනාශ කරා යන්න පටන් ගත්තා. හොඳයි. අර ධ්‍යාන හතර තිබුණ භික්ෂුවට මොකද වුනේ? gedara ගියා. gedara යද්දි රාගය ඇති වෙන අරමුණු ඇති වුණා. ධ්‍යාන පිරිහුණා. සිවුරුවත් ඇරියා, මහණ වුණා. gedara ගියා. විවාහ වුණා. කම්මැලි, රස්සා කරන්නේ. gederin බැන්න රස්සා කරන්න මෙහෙමයි කියලා. පාප මිත්‍ර ඇසුරට යොමු වුණා. හොරකමට පටන් ගත්තා. දැන් මොකද වුනේ? රජ්ජුරුවන්ට පිරිසහ වුණා. රතුමල් මාලා දාලා රතු අන්දලා වදකයෝ එක්කයි යන අතපය ගැට ගහලා මාවතේ වදක බෙරේ ගහ. පින්වතුනි උපාධ්‍යයන් වහන්සේනෝ පැවිදි කරපු කවුද? කාශ්‍යප මහරහතන් වහන්සේ. බැලුව කවුද මේ කෙනා එක්කන් එන? බැලුවාම තමන්ගෙන් එදා භාවනාව පිටිපස්සින් ඇවිල්ලා වැඳ ආපු භික්ෂුව. නොතේරෙන දහම් පද ආපු භික්ෂුව. ගෙයින්ගෙට පිණ්ඩපාතේ වැඩි ධෘතධාරීව හිටපු භික්ෂුව, ගහක් යට භාවනා කරපු භික්ෂුව. අන්න එනවා අතපය ගැට ගහලා හොරෙක් වෙලා. කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා වදකයන්ට පොඩ්ඩක් ඉන්න. මෙයාගේ අතපය ටිකක් බුරුල් කරන්න ලෙහන්න කිව්වා. ලෙහුවා.
භික්ෂු මේ කිව්වා පුතා දැන් කරන්න දෙයක් නෑ. ඔයා ඉස්සර පුරුදු කරපු දේනේ තියෙනවනේ. ඒක සිහිපත් කරගන්න ඔයාට ඉච්චරයි දැන් පීඩ කිව්වා. වෙන මුකුත් කිව්වේ නෑ. හරියට හඳ වගේ බුදුරජාණන්සේ අත අහසේ එහෙට මෙහෙට කරලා කියන කාශ්‍යපයන් කියන්නේ මේ අත කොහෙවත් වදිනවද නෑ නේද කියනවා. ඒ වගේ කිව්වා කාශ්‍යපයන් කිසි කුලියකට ඇලින්නේ නෑ කිව්වා. පිණ්ඩපාතේ ගෙදරකට ගියාම අදාව වගේ ඉන්නේ කිව්වා. මේ කොච්චර පරණ ගියක් වුණත් නොවැළුණු කාශ්‍යප මහරහතන් වහන්සේ ගාව හිටපු භික්ෂුවටත් එහෙම වුණා. අන්න අවවාද කළා. මේ භික්ෂුවට හිත ගියා. දැස් පියාගත්තා. නිහඬයි. මැරෙන්න යන්නේ තැති ගැනීමක් නෑ. පින්වතුනි පුදුමයි. පුරුදු කරපු දේ වැඩ කරනවා හිතේ. කවුරුත් දන්නේ හිත සමාධිමත් වෙලා දැන් උල උඩ ඉඳුවා. එතන හිටපු රාජපුරුෂ රජුරුවන්ට කිව්වා හරි පුදුමයි මේ කෙනා උල උඩ ඉඳලා කලබලයක් නැතුව ඉන්න හරි පුදුමයි. කොසල් රජුරු ගියා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න සංඝයා සම පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේට කිව්වා. බුදුරජාණන් වහන්සේ දිවසින් බලනවා. බලද්දී අර කෙනා උල උඩ ඉඳගෙන සමාධිය වඩනවා. බුදුරජාණන් වහන්සේ ඊර්දියෙන් මොකක්ද බුදුරජාණන් ලස්සන ගාථාවක් කියන මොකක්ද කියන්නේ? යෝ නිබ්බානතෝ වනාදිමුත්තමෝ වනමුත්තෝ වනමේව ධාවති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවනට ගිය කෙනෙක් මොකද කරන්නේ? නැවතත් මේ කෙලෙස් වනේ නික්මලා නිවන කරා යන කෙනෙක් මොකද වෙන්නේ? නැවතත් කෙලෙස් වනයේටම දිව්වා. බලන්න මේ මිනිස්සයා දිහා කියන. ඇයි පැවිදි වෙලා ධ්‍යාන වඩපු කෙනෙක් අරහත් උන්නේ නැහැ. ධ්‍යාන වඩපු කෙනෙක් මොකද උනේ? නැවතත් කෙලෙස් හොයාගෙන ගෙදරටම ගියා. බලන්න කිව්වා මේ කෙනා. මේ කෙනා නැවතත් කෙලෙස් වනයේටම දිවණේ දහනවා. තං පුග්ගල මේත පස්සත කියන්නේ කෙනාව බලන්න කියන. මුත්තෝ බන්ධන මේව ධාවති. නිදහසුන කෙනා නැවතත් බන්ධනය කරාම දිවණේ දහනවා. ඇයි ඒ? ගේ දොර කියන්නේ බන්ධනයක්. ඒ හැමදේම අත් මිදුණා. ඇස කන නාසයෙන් රාගෙන් ද්වේෂයෙන් මොහොන් නිදහස් වෙන සුපටිපන්න ප්‍රතිපදාවට ඇවිල්ලා නැවතත් මොකද කළේ? කෙලෙස් බන්ධන කරාම දිවණේ දැහුවා. මේක කියද්දි පින්නතුනි ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ. සමාධිමත් සිතකින් තමන්ගේ හිතේ කෙලෙස් දුරු කිරීම හිත පිහිටවගෙන ඉන්නවා. තාම හිතෙන් නිදහස් වුන්නේ සම්පූර්ණයේදී අර අවවාදි කරද්දි හිතට දිරියක් ආවා. මොකද උනේ? කෙලෙස් වලින් හිත මිදුණා. බුදුරජාණන් වහන්සේ ගාථාව කියද්දි පින්නතුනි රජ්ජුරුවන්ට ඇහෙනවා. එතනින් රාජපිරිසට ඇහෙනවා. ධර්ම සභාවේ ඉන්න භික්ෂූන්ට ඇහෙනවා. උලෙඩ ඉඳලා ඉන්න අර කෙනාට ඇහෙනවා. ඒ වටේ ඉන්න අයට ඇහෙනවා. හරි පිඳුමයි පින්නතුනි හිත කෙලෙස් වලින් මිදුණා. බාන්න කෙලෙස් වලට කුලියට ඇවිල්ලා ගෙදර ගිය කෙනා නැවතත් සත්පුරුෂ ඇසුරින් ගිය දුර අරහත් වෙට ගියා. පස්සේ මොකද උනේ? උල උඩින් නිදහස් වුණා. උලෙන් නික්මිලා අහසට පැන නැග්ගා. අහසින්ම බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා අහසේ වැඩ ඉන්නවා. බුදුරජාන් වහන්සේට වන්දනා කරපේ අරහත් භික්ෂුව අහස්සෙදිම පින්වන් පෑව පින්නතුනි. පිටුනතුනි ආශ්චර්යයි. මොකක්ද? කුලේසු අනනුගිද්ධෝ. කුලයන්ට නොඇලීම සැපයක්මයි භික්ෂුවට. ඒ බව දැනගෙන ගිහි පින්නතුනොත් ඒ පැවිදි ජීවිතයේ ආරක්ෂා වෙන විදියටයි කටයුතු කළ යුත්තේ. එහෙමනම් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට අපෝපකාර සලසා දුමින් මේ උතුම් ධර්ම දානමය පින්කෙන් මේ දායකත්වයේ දරන්නේ ප්‍රජීවා විදූෂිනී අල්විස් මහත්මිය සහ ඇගේ මෑණියන් වන මේබල් හේවගේ මහත්මිය විසින් අද මේ ධර්ම දානමය පින්කම ඉෂ්ට සිද්ධ කරගත්තේ. ඉතින් විශේෂයෙන් පින්වතුනි අද මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම මියගිය ඥාතීන්ට පින් පමුණුවන්ට බලාපොරොත්තු වෙනවා. පරලෝ සැපත් ලලිත් හේවගේ පියාණන්ටද කේෝ අල්විස් පියාණන්ටද ඒ වගේම පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා පින් පමුණවන්නට. ඒ නම් සඳහන් කළ ලලිත් හේවගේ පියාණන්, කේෝ අල්විස් පියාණන්ට,
පවුලේ හැම දිනා නමින් මිය ගිය සිළු ඥාතීන්ට ඔබ හැම දිනා නමින් අනන්ත සංසාරේ මිය ගිය සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා සංසාර දුකින් අත් මිදේවා කියලා සාදු කියනවා. ඒ වගේම තමයි සඳහන් කළ තියෙනවා අද උපන් දිනේ නිමිති කරගෙන මේ ධර්ම දානය සිදු කරන ප්‍රජීවා විදූෂිනී අල්විස් මහත්මියටත් මේබල් හේවගේ මෑණියන්ට ආශිර්වාද කරන්නට ඒ වගේම ජගත් අල්විස් මහත්මයාටද දූ දරුවන් ඇතුළු පවුලේ සිළු දෙනාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ උපන් දිනය සමරන ප්‍රජීවා විදූෂිනී අල්විස් මහත්මිය මේබල් හේවගේ මෑණියන් ජගත් අල්විස් මහත්මයා ඇතුළු ඒ සදහැවත් සියලු පින්වතුන්ට ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ ඔබ හැම සෑම සිළු දිනාට මේ පින් එකාකාරව අනුමෝදන් වේවා. ඒ වගේම පින්වත් මාලිකා මෑණියන් ආදී මේ සෑම සිළු දිනාට මේ පින් අනුමෝදන් මේ හැම දිනාම කායිකවත් සුවපත් වේවා මානසිකවත් සුවපත් වේවා. තමන්ගේ දෙහැමි අදහස් සඵල කරගන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම පිණිස අද මේ රැස් කළා වූ සිල් පුණ්‍ය ධර්මයන් ඔබට හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. ඒ වගේම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ලෝවාසී සංගරුවන්ට අනගාരിക මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන්ව නිදුකින් සුවසේ තමන්ගේ ධර්ම මාර්ගය දියුණු කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. සුපින්නතුනි අද දවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට මනාකොට පෙන්වා දුන්නේ උතුම් කරණීය මෙත්ත සූත්‍රය අන්තර්ගත කුලීසු අනුලකිතෝ දායක පෞල් කෙරෙහි නොයලීමෙන් වාසය කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපට මනා කාරණා විශේෂයෙන් පින්වත් ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කිරීමේදී කල්‍යාණ මිත්‍රයන් ස්වාමීන් වහන්සේලා සමග කටයුතු කරද්දී අප කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුතු වන්නේ කියන කාරණේ පවා අපට සිහිපත් කර දුන්නා. ඉතින් මේ සියලු කාරණා පින්වත් ස්වාමීන් වහන්සේ අපිට නිර්වුල්ව පැහැදිලි කර දුන්න අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ වැඩසටහනට පැමිණෙමින් අද අපිට උතුම් ධර්ම කාරණා මැනවින් පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සුවසේ ධර්මාභෝධය ලබන්නට අද දවසේදී ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ සජීවීව මේ වැඩසටහන විකාශය කරන්නට බුදු පසේබුදු අරහන්තක මහ විහාරයේ මේ පින්සාර වස්සාන සමයේ සංවිධානය කරන වස්සානයේ සදාම් වර්ෂා ධර්මදේශනාමය වැඩසටහනට දායකත්වයේ දැක්වූ මේ සුපින්වතුන්ටත් ඒ වගේම බුදු පසේබුදු අරහන්තක මහ විහාරයේ අරහන්තක විහාර මන්දිරයට පැමිණ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ශ්‍රවණය කළ උවැසි උවැසියන් ඔබට අප පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේව වන්දනා කිරීමට පසඟ පිහිටුවා වැඳ මා කීවට පසුව මේ විදිහට කියන්න. ඕකාස වන්දාමි පන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරතේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. ඒත් සමගින්ම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මේ පින්සාර වස්සාන සමයේ ඔබ වෙත ගෙනා වස්සානයේ සදහම් වර්ෂා
ධර්මදේශනාමය වැඩසටහන අප මෙතකින් නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. හෙට දිනේදීත් මේ බුදුපසේ බුදු අරහන්තක මහවිහාර පරිශ්‍රය තුල මෙබඳු වූ උතුම් පින්කම් මාලාවක් පැවැත්වෙනවා. විශේෂයෙන් අසිරිමත් ධාතු විස්තරය පිළිබඳ හෙට දවසේදී මේ බුදුපසේ බුදු අරහන්තක මහවිහාර පරිශ්‍රයට පැමිණීමෙන් ඒ පිළිබඳ දැනගැනීමේ හැකියාව ඔබට උදා වෙනවා. ඉතින් සුපින්වත් ඔබට අපි ආරාධනා කරනවා ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් හෙට දිනේදී මේ උතුම් පුණ්‍ය භූමි පරිශ්‍රයට පැමිණෙන්නට. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනා සජීව විකාශය අප මෙතකින් නිමවටපත් කරනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ගටිකාර මහා සෑ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ගටිකාර සෑරදුන් නමදින්